සුව වේවා සුවබෝ වේවා ඔබට රටට මුළු ලෝකයටම. නිහඬ වූ හඬ ලක්ෂ්මණ විජේසේකරයන් ගැයුවා සොයමු සොයමු පිදුරු ගහක් එල්ලෙන්නට අපි පහලට ගහගෙන යනදා පිදුරු ගහත් ඇති. පහලට ගහගෙන යනදා පිදුරු ගහත් ඇති. වටින්නේ අන්තිම මොහොත වෙනකම්ම බලාපොරොත්තුවක් හිතේ තියාගන්න එක. පිදුරු ගහක එල්ලුණත් සමහර විට ගොඩ යන්න පුළුවන් වෙයි. ලෝකේ බිය නොහැක්කක් කියලා දෙයක් නැහැ. විද්‍යාව තාක්ෂණය නැවතවතාවක් ඔප්පු කරලා තියෙනවා ලෝකේ වෙන්න බැරි දේවල් නැහැ කියලා. වෙන්න බැරි දේවල් වෙනවා. වෙන දේවල් වෙච්ච දේවල් අද ජාතික පුවත්පත් වාර්තා කරනවා ප්‍රධාන සිරස්වල මේ විදියට. ගිනිස් පන්දමක් අතින් ගත්ත දුව යන මානවයා. ඒකනේ අර සිපෙට්කෝ එකේ ලාංඡනය එහෙම නැත්නම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාංඡනය ගිනිහුලක් අතින් ගත්ත දිව යන මානවකයා. ඒ ගිනිහුල නෙවෙයිද අද දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ මේ සිද්ධිය. ඩොලර් නැතිකමින් බොරතෙල් අවුල උඩුදුවයි. සපුගස් කන්දේ වැඩ නතර වුණේ රටේ ඩොලර් නැතිවීම නිසායි. ඛනිජ තෙල් පොදු සේවක සංගමේ සභාපති අශෝක රන්වලකරන් ප්‍රකාශය චමින්ද සිල්වා වාර්තා කරනවා ප්‍රධාන සිරස්වලේ හැටියට අද දිවෙන පුවත්පතේ. බල ශක්තිය ඇමතිගෙන් අද ප්‍රකාශයක් සපුගස් කන්ද නැවතුනත් ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ නැහැ කියලා සංසා සභාපතිවරයා සඳහන් කර සිටිනවා. ඒ අනුව ඉන්ධන පිරිපහදුව ආරම්භ කරපු ඉතිහාසය තුළ අවුරුදු 37ක ඉතිහාසය තුළ මේ විදියට වැඩ නතර වෙච්ච පළවෙනි අවස්ථාව මේක කියලා තමයි වෘත්තීය සමිතිය සඳහන් කරන්නේ. බොරතෙල් පිරිපහදුවෙන් නොමිලේ නිෂ්පාදනය කළ භූමි තෙල් සහ දැවි තෙල් රටින් ගෙන්වීම වඩා වැඩි අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කරනවා කියලා තමයි වෘත්තීය සමිතිය කියන්නේ. ඒ වගේම සංස්ථා සභාපතිවරයා කරන ප්‍රකාශය චමින්ද සිල්වා වාර්තා කරනවා බොරතෙල් නොමැති වීම හේතුවෙන් සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු తాවකාලිකව නවතා දැමීමට කටයුතු කළත් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නැතයි තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහත්මයා කියනවා. මොකද ඉදිරි දිනවලට අවශ්‍ය කරන තෙල් ගෙන්නලායි තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියනවා. කොහොම වුණත් අද හවස මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ඇමතිතුමා විසින් කරන්න නියමිතයි කියලායි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඊළඟට අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ නවෝදයා පවනි වාර්තා කරනවා අද යුගදන විනඩුවට විමල් උදේවාසුගෙන් වෙනම නීතිඥවරයෙක් අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් නීතිපති ඉදිරිපත් වීම සාමාන්‍ය දෙයක් වත් මේ පාර ඒක වෙනස් වෙනවා. කෙරවලපිටිය යුගදවනි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අමාත්‍යවරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙක් ඉදිරිපත් කිරීමට ඒ පක්ෂ තීරණය කළා තිබෙනවා. සාමාන්‍ය ක්‍රමය තමයි අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් නීතිපතිවරයා ඉදිරිපත් වීම. ඒ අනුව අමාත්‍යවරුන් පිරිසක් වෙනුවෙන් වෙනත් නීතිඥයෙකු ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව මෙයයි කියලා සඳහන් කරනවා අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. මව්බිමේ ඇතුල් පිටුවක සඳහනක් තියෙනවා විමල උදේ ගම්මන්පිල අමාත්‍යවරයා ඊයේ කරපු ප්‍රකාශයක්. ඒ තමයි ආණ්ඩුව තුලම විපක්ෂයක් ලෙස අපි අරගල කරන්නේ එය නිසි මඟට ගැනීමටයි. ආණ්ඩුව ඇතුලේ ඉඳන්ම අපි විපක්ෂයක් විදිහට අරගල කරන්නේ ආණ්ඩුව නිවැරදි මාවතේ ගෙනියන්න ඕන නිසා. ආණ්ඩුව 20 වෙනි සංශෝධනය ගෙනෙනකොටත් අපි එහෙයි නොකිය අරගල කළා. නැගෙනහිර ජැටියේ ප්‍රශ්නේදීත් අපි ආණ්ඩුවේ තීරණයට විරුද්ධ වුණේ සංවාදිකයින් තොරව ඉදිරිපත් කළ නිසායි. ඊළඟට මේ අදහස් පළ කළේ අමාත්‍යවරයා මනාපයට පැලයක් දීපව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන ඊයේ ආරම්භ කරමින් මට ලැබුණු මනාප 1,36,301 වෙනුවෙන් පැල 1,36,301ක් ලංකාව පුරා රෝපණය කරනවා. මේ වැඩසටහන මුතුරාජවලදී පවත්වන්නේ පරිසරය රැක ගැනීමට අපේ දායකත්වයක් තිබිය යුතු බව පෙන්වා දෙන්න ඕනයි කියලා සිරස්වලේ වෙන්නේ අද මව්බිම් පුවත්පත ඇතුල් පිටුවක වාර්තා කරන ආණ්ඩුව තුලම විපක්ෂයක් ලෙස අපි අරගල කරන්නේ එය නිසි මඟට ගැනීමටයි කියලා ගම්මන්පිල අමාත්‍යවරයා කරන ප්‍රකාශය. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පහුගිය අවුරුදු 5ක ආණ්ඩු කාලේ කැබිනට් එක ඇතුලේ නැත්නම් ආණ්ඩුව ඇතුලේ මීක් නැතුව ඉඳලා දැන් එළියට වෙilla සද්ද දාන අයට ඒ කතාව එක පැත්තකින් ගත්තාම ආදර්ශයක්. ආණ්ඩුව ඇතුළෙම ඉඳලා විවේචන කරන්න ඕන තැන විවේචන කරනවා මිසක් එහෙම නැතුව ආණ්ඩුවෙන් එළියට ආවයින් පස්සේ සද්ද කරන එක ඒක වීරකමක් නෙවෙයි කියන එක දන්නෝ දනිති. ඊළඟට ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වලය අද කොන්ත්‍රාත්තුවේදී කෝටි 28ක් අතයට ගනුදෙනු කරලා
කුරුණෑගල මධ්‍යම වෙළඳපොළ පිළිබඳ ඉදිකිරීමේ සිද්ධිය පිළිබඳවයි මේ වාර්තා කරන සුජිත් හේවාජෝලිගේ සහ අංජුල මහික වීරරත්න කෝපා කමිටුවේදී මේ බව හෙළි වී තිබෙන බව වාර්තා කරන්නේ අද ලංකාදීප පුවත්පත. කුරුණෑගල මධ්‍යම වෙළඳපොළ ඉදිකිරීම සඳහා මහනගර සභාවේ ඉංජිනේරු ඇස්සමේන්තුවේ ඇස්සමේන්තු මුදල ඉක්මවා 41%. ඒකෙන් රුපියල් කෝටි 28කට වැඩි මුදලක් ඉදිරිපත් කළ ලන්සුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී කෝපයකේදී තොරතුරු අනාවරණ වී තිබෙනවා. දැන් ලංකාදීප පුවත්පතේ ඒ සිරස්වලේ දැක්කම සහ කියවුවම හිතෙන්නේ එහෙමනම් අතයට ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවා කියන එක. හැබැයි මව්බිම මේ කාරණාව තවදුරටත් පැහැදිලි කරනවා. ලංකාදීප කෙලින්ම කියනවා අතයට ගනුදෙනුවක් කෝටි 28ක කියලා. ජේ.ටී. ද සිල්වා සහ අනුරාධා හේරත් අද මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා. කුරුණෑගල මාකට් එක හදන්න ඇස්සමෙන්තුවට වඩා කෝටි 28ක් ගෙවලා රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළි වෙයි. කොන්ත්‍රාත්තුව දූෂිත ගනුදෙනුවක්. මෙන්න විස්තරේ. ඒ අනුව මහනගර සභාව සද්භාවයෙන් සිදු කරන ලද මේ කාර්යය ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් නිවැරදි ඇස්සමේන්තුවක් සකස් නොකිරීම දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇස්සමේන්තුව සකස් කළ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට රජයේ ගිණුම් කාරක සභාව නිර්දේශ කොට තිබෙනවා. එතකොට ලංකාදීප පුවත්පතේ මතු කරන කාරණාව තහවුරු කළේ එහෙම නැත්නම් ඒකේ ඇත්ත කතාව මොකද්ද කියලා මව්බිම පුවත්පත කියනවා. ඇස්සමේන්තුව හදද්දී එතන දෝෂයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අදාළ නිලධාරීන්ට එරෙහිව කටයුතු කරනවා කියලායි සඳහන් කර සිටින්. කොහොමවත් මේ පිළිබඳව ඉස්සරහට තව තොරතුරු හෙළිදරව් වෙයි. ඊළඟට සාලිය කුමාර ගුණසේකරයි අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ රසායනික පොහොර හිතකාමී කරන කෘෂි සිතියම හෙට ජනපතිට කියලා අද වාර්තා කරනවා. උද්ගත වෙති කාබනික පොහොර ගැටලුවටත් විසඳුම් කියලා. විද්වතුන් 11 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තමයි මේ වාර්තාව සකස් කරේ. මහාචාර්ය කපිල ගුණවර්ධන, ඊළඟට මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබේ ගුණවර්ධන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, බුරුති තාක්ෂණ විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාද සිල්වා, ජාතික විද්‍යාපදන මේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න, මහාචාර්ය ජිනේන්ද්‍ර කොස්ස, මහාචාර්ය ජගත් එදිරිසිංහ, මහාචාර්ය මාලක රණතිලක සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා කියන විද්වතුන් 11 දෙනා තමයි මේ මාර්ග සිතීම සකස් කරලා තියෙන්නේ. මීට කලින් කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදනය කරන ලැබුවෙත් මේ කණ්ඩායම විසින් මේ මාර්ග සිතීමට අනුව කාබනික පොහොර යොදාගෙන වගා කටයුතු කිරීමට එක් පියවරක් බව ඒකේ සඳහන් වෙනවා. ඒ කියන්නේ කාබනික පොහොර යොදාගෙන එක පියවරක් විදිහටයි මේ මාර්ග සිතීමේ තියෙන්නේ. ඒ වගේම රසායනික පොහොර පරිසර හිතකාමී අරින් යොදා ගැනීම පිළිබඳවත් මාර්ග සිතීමේ කරුණු දක්වා තියෙනවාලු. රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මගින් පරිසරයට දැවැන්ත හානියක් පසුගිය කාලෙදී සිදු වූ ආකාරය. ඒ වගේම රසායනික පොහොර පරිසර හිතකාමී ලෙස භාවිතය මගින් පරිසරයේ ආරක්ෂා වන ආකාරය පිළිබඳවත් මේ මාර්ග සිතීම ඔස්සේ පැහැදිලි කරනවලු. අදාළ මාර්ග සිතීම ක්‍රියාත්මක කරන්නේ කවර පාර්ශ්ව විසින්ද යන පිළිබඳවත් දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබෙනවලු. කාබනික ගොවිතැනට අදාළව දැනට උද්ගත වී තිබෙන ගැටලු තත්ත්වයන් රැසක් මේ මාර්ග සිතීම මගින් නිවැරදි වනු ඇතයි කියලා තමයි සඳහන් කර සිටින්නේ. මේ සැලැස්ම කවුද ක්‍රියාත්මක කරන්නේ? මේ රෝඩ් මැප් එක. මේ මාර්ග සිතියම මොකද්ද? ඒක ක්‍රියාත්මක කරන්නේ කවුද? යාන්ත්‍රණය මොකද්ද? මේ කාරණා මේ මාර්ග සිතීමේ ඇතුළත් වෙයි කියලායි සඳහන් කරන්නේ අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතරේ. ඊළඟට අද ඩේලි මිරර් පුවත්පත විශේෂ හෙළිදරව්වක් කරනවා, එක්ස්ක්ලූසිව් කියලා සඳහන් කරනවා. ක්වින්ඩාවෝ, ඒ කියන්නේ අර ආందోලනාත්මක පොහොර තොගේ ගෙන්නූ සමාගම ක්වින්ඩාවෝ breaks silence says Sri Lanka will be taken to FAO over fails claims. බොරු චෝදනා නැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝක ආහාර සහ කෘෂිකර්ම වැඩසටහනට ශ්‍රී ලංකාව පිළිබඳ පැමිණිලි කරනවා කියලා තමයි සමාගම නිහඬතාව බිඳමින් සඳහන් කර සිටින්නේ. ජමිලා හුසේන් වාර්තා කරන්නේ ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්වල. ඒ අනුව සමාගම කියනවා ලංකාවේ නිරෝධායන ක්‍රමවේදය අනුව ශාක නිරෝධායන ක්‍රමවේදය අනුව කරපු පරීක්ෂණ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. පරීක්ෂණ ක්‍රමවේදය පිළිබඳ සැකයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් රටවල් 56කට ලෝකේ මේ පොහොර වර්ග අපනයනය කරනවා. කොහෙන්වත් ප්‍රශ්නයක් ආවේ නැහැ. ඒ නිසා බොරු චෝදනා නැගීම පිළිබඳව අපේ ක්‍රීඩාමයට හානියක් කිරීම පිළිබඳව අපි ලෝක ආහාර සහ කෘෂිකර්ම වැඩසටහනට මේ පිළිබඳ ලංකාව පිළිබඳ පැමිණිලි කරනවා කියලා වාර්තා කරන්නේ අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ විශේෂ හෙළිදරව්වක් විදිහට. ඒ අතරේ 70%ක් ගෙව්වොත් පෝරණව ආපහු අරගෙන යන්න ලෑස්ති කියලාත් ඔවුන් කියනවා කියලා අද වාර්තා කරනවා නෑනතරංග ගමගේ අරුණ පුවත්පතට. කෝටි 844ක් අලාභ ගෙව්වොත් නැව හරනවා චීන පොහොර සමාගම කියයි. ඒක අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ පුවතෙන් පස්සේ දිනමිණු පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්න කැමති. අද මහින්ද අලුත්ගිරිය තමයි දිනමිණු පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ. ආර්ථිකය තර කරන්න ප්‍රාදේශීය දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්ත කලාප 200ක් ආරම්භ කරනවා.
ප්‍රතිපාදන වෙන් කර ඇතැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කළා කියලා වාර්තා කරන්නේ අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමේ අරමුණින් ප්‍රාදේශීය සභා සහ දිස්ත්‍රික් මට්ටමින් නව කර්මාන්ත කලාප 200ක් ආරම්භ කිරීමට ආණ්ඩුව සැලසෙනවා. එක් ආසනයකට එක් කලාපයක් බැගින් හෝ මේ කලාප ස්ථාපිත කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයට මුදල් වෙන් කර ඇති බව තමයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කර සිටින්නේ. ප්‍රධාන සිරස්තල ඒ අතුරු සිරස්තල අතර තියෙනවා අද කොළඹ කඩු ගන්නාව පාර විවෘත වෙයිද නැද්ද කියලා ඉඟියක්. විරාමයකට ඉඩ දෙන්න අපිට. රට හතර වටේ මහා වැස්ස වැටේ අදත් තැනින් තැන වැසි කියලා නුවන් හෙට්ටිආරච්චි වාර්තා කරනවා දිනමින පුවත්පතට. ඒ අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ උතුරු පළාත් තුලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. ඒ කියන්නේ අදත් වැස්ස වහිනවා. වැස්සේ ප්‍රතිඵල මොනවද කියලා අද ඡායාරූප වලින් වාර්තා කරන්න පුළුවන්. විජය රජදහන ආසන්නයේ දුම්රිය මාර්ගයේ ගිලා බැස්මකට ලක් වුණා කියලා වාර්තා කළා. ඡායාරූප අද වාර්තා කරනවා පත්තර කීපයකම. විජය රජදහන මීරිගම අතර දුම්රිය මඟ ගිලා බැස්සේ මෙන්න මෙහෙමයි. ඒ වගේම අද දිවයින පත්තරෙත් ඡායාරූපයක් වාර්තා කරනවා. මීරිගම පල්ලෙපොළ රේල් පාර ගිලා බසී අද එම මාර්ගයේ දුම්රිය දහවනේ සීමා කෙරේ කියලා ඔන්න ඔහොමයි දුම්රිය මාර්ගය ගිලා බැස තිබුණේ කියලා. එතකොට කඩුගන්නාව දුම්රිය මාර්ගයත් උඩරට දුම්රිය මාර්ගයේ කඩුගන්නාවෙන් ගිලා බැසීමේ අවදානමක් තියෙනවද කියලත් එහෙම නැත්නම් දුම්රිය පාරත් රේල් පාරත් නායයිද කියලා සමාජය අතර කතා බහක් ඇති වෙලා තියෙනවා. මේකත් එක්කම වැරදි මතයකුත් ගොඩනගලා තියෙනවා කියලායි කියන්නේ. අද වාර්තා කරනවා සාලී කුමාර් ගුණසේකර සහ සාලිය ගමසිංහාරච්චි කෑගල්ල ඉඳලා අරුණ පුවත්පතට කඩුගන්නාව පැලුම් භූමිය ගොඩ ගන්න මෙහෙයුම් රැසක්. ඒ අනුව අද දවසේදී බොහෝ විට පාර විවෘත කරන්න පුළුවන් වෙන්න ඇති. එහෙම නැත්නම් පුළුවන් වේවි කියලා ගුණනගරි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහත්මයා සඳහන් කරනවා. සඳහන් කරනවා ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය කරපු පරීක්ෂණකින් පස්සේ ඊයේ දවසේ බොහෝ දුරට අද තීන්දුව ප්‍රකාශයට පත් කරાવી පාර අරින්න පුළුවන් වෙයි කියලා සඳහන් කරන්නේ. කෙටි කාලීන විසඳුමක් විදියට ජලය ඉවත් කරත් දීර්ඝ කාලීන විසඳුමක් විදියට ඉදිරියේදී රැඳවුම් බැම්මක් රිටේනින් වෝල් එකක් ඉදිරියට ඉදි කරන්න ඕනේ. ඒ සඳහා සැලසුම් තියෙනවා කියලා ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහත්මයා කියනවා. ඊළඟට මහාචාර්ය අතුල සේනාරත්න මහත්මයා කියනවා වැසි ජලයේ පස ඇතුළට ගමන් කිරීම නිසා තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ කියලා. ඒ අනුව මේ වැරද්ද අපිම තමයි කරලා තියෙන්නේ. මහාචාර්ය අතුල සේනාරත්න මහත්මයා කියනවා මේ බෑවුමේ කඳුරු රසක් තියෙනවා. කඳුරු කියලා කියන්නේ පාෂාණයේ තිබෙන පැලුම්. මේ ජලය පහළ තිබෙන මහවයට ගලාගෙන යනවා. ඒක ස්වාභාවික කටයුත්තක්. මේ කඳුරු දිගේ තමයි කඳුරු තුලින් තමයි ජලය ගලාගෙන යන්නේ. නමුත් වර්ෂාවේදි වෙන්නේ ජලයේ පීඩනය වැඩි වෙනවා. කඳුරු වල ජල ධාරිතාව වැඩි වීමෙන් ඒවා පිටාර ගලලා පස් තට්ටුවට එකතු වෙනවා. ජලයෙන් සන්තුෂ්ත වුණාම ඒ කියන්නේ පෙඟුනම තමයි පස් තට්ටුව බර වැඩි වෙනවා. ජල වහන රටාව ගැන ඉතා හොඳින් අධ්‍යයනය කළ යුතුයි. කඳුරු හරස් කර తాවකාලිකව බැමි දාලා නල යොදලා වාහන හොදන්න පහළට ජලය ගන්නවා. කඳුරු හරස් කරාම වෙන්නේ පායන කාලෙදිත් ජලය පිටාර ගලලා පස් තට්ටුවට එකතු වෙන එක. කඳුරු වල ජලය වේගෙන් පහළට ගලා යාම සඳහා මේ කඳුරු වල ජලය වේගෙන් පහළට ගලා යාම සඳහා නිදහසේ ගලා යාම සඳහා ඉඩකඩ ලබා දිය යුතුයි. ඒ වගේම මේ දුම්රිය මාර්ගය පිළිබඳව කතා කළාම පහළ කඩුගන්නාව ප්‍රධාන දුම්රිය මාර්ගය ඉහළින් දිවෙන උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය දහවනය සඳහා කිසිදු ගැටලුවක් නොමැති බව දුම්රිය මාර්ග පිහිටා ඇත්තේ පාෂාණ ස්තරයක් මත බව සඳහන් කරනවා ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහත්මයා. මාර්ගයේ නායාම නිසා දුම්රිය දහවනය නතර වී ඇති බවට ඇතුළු කරන ප්‍රකාශය වැරදි. මොකද දුම්රිය දහවනය සිදු නොවන්නේ වෙනත් ස්ථාන දෙකකින් දුම්රිය මාර්ගයේ සෝදාපාලුවට ලක්වීම නිසා කියලා තමයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. ඒ අනුව අපි කරපු වැරදිම තමයි අර කඳුරු හරස් වෙන විදියට බැමි බෙදලා ඒ වතුර අරගෙන තියෙනවා පල්ලෙහාට. එතකොට පායන කාලෙදිත් කඳුරු වලින් උතුරලා යන වතුර වලින් පස් තට්ටුව තෙමෙනවා, පෙඟෙනවා. ඊළඟට වහින කාලෙදී ඇතුළ ඒ කියන්නේ නැවත වතාවක් වෙන්නේ ස්වාභාවික විදියට බාධාවකින් තොරව ගලාගෙන යාමට ඉඩ සැලසෙන්නේ නැහැ. කොහොමුණත් ඒ අතරේ අද ජාතික පුවත්පත්වල තවත් වාර්තා කරන සිරස්තල මේ කාලගුණය සම්බන්ධයෙන් කඩුගන්නාවෙන් අද සමහර විට පාර විවෘත වෙයි කියලා කියද්දී දිස්ත්‍රික්ක 3කට නායාමේ අවදානම් පවතිනවා කියලා දිවයින පුවත්පත අද වාර්තා කරනවා. ඒ කියන්නේ කෑගල්ල, රත්නපුර සහ කුරුණෑකල කියන දිස්ත්‍රික්ක 3 ප්‍රදේශ කිහිපයක නායාමේ අවදානම තවත් දීර්ඝ කරයි කියලා චමින්ද සිල්වා දිවයින පුවත්පතට වාර්තා කරද්දී නායාමේ අවදානම ගැන කිව්වත් නායන වෙලාවක් කාටවත් කියන්න බෑ කියලා මහාචාර්ය අතුරු සේනාරත්න මහත්මයා කරන ප්‍රකාශය අද වාර්තා කරනවා
අරුණ පුවත්පත. ඒ අනුව මීට කලින් ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක ස්ථාන කිහිපයක් හඳුනාගෙන තියෙනවා නාය අවදානම තියෙන. ඒව නැවත වතාවක් ඩ්‍රෝන තාක්ෂණය මගින් ලං කළා. කියන ගුවනේ ඉඳලා ලං කළා බලන්න වෙනවා හරියටම මේ වෙනකොට තත්ත්වය මොකද කියලා. කොහොම වුණත් අනතුරු ඇඟවීම් සුළු කොට තකන්න එපා. ඒවට සංවේදීව කටයුතු කරන්න. gedara dora හම්බ කරගත්ත සබ්බ සකලමනාමව දාලා කොහොමද යන්නේ කියලා බය හිතන්න එපා. ඒක බයක් තමයි. ඒක හිතට තැතිගැන්මක් තමයි. හැබැයි ඒ හැමතෙම වඩා ජීවිතේ වටිනවා. ඒ නිසා නාය අවදානමක් ඇති බවට අනතුරු ඇඟෙව්වත් ඒක සිදුවන වෙලාවක් ගැන කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි බව තමයි මහාචාර්ය අතුල සේනාරත්න මහත්මයා කියන්නේ. ඒ නිසා හැම විටම සූදානම් ශරීරයෙන් ඉන්න. යතර සුනිල් රූපසිංහ පල්ලේපොළ ඉඳලා වාර්තා කරනවා ප්‍රධාන ජලාශ 30ක් පිටාර මට්ටමේ පහළ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් ඉන්න ඕන කියලා සඳහන් කරනවා. ඊළඟට ප්‍රධාන ජලාශ 30 කතාව කිව්වන් පස්සේ නාය අවදානම් කොත්මලේ පවුල් 20ක් ඉවතට අදත් කඩින් කඩ වැසි කියලත් අරුණ පුවත්පත වාර්තා කරනවා මුල් පිටුව අතර. ඒ කියන්නේ ඒ අවදානම තවදුරටත් තියෙනවා. ඒ අවදානම ගැන කිව්වයින් පස්සේ අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා COVID-19 pandemic country heading towards dark era again. නැවත වතාවක් අපි අඳුරු කාල පරිච්ඡේදයකට අඳුරු සමයකටද මේ ගමන් කරමින් සිටින්නේ. ෂේන් ෆර්නෑන්ඩෝපුල්ලේ වාර්තා කරනවා ඒ අනුව මරණ සංඛ්‍යාව වැඩි වෙමින් යනවා. දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වෙමින් යනවා. ඊයේ මරණ 23ක් වාර්තා වෙනවා. ආසාදිතයන් 697ක් වාර්තා වෙනවා. දැනට මේ වෙනකොට ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් 30ක් ක්‍රියාත්මකයි, සක්‍රියයි. ඒ කියන්නේ ප්‍රතිකාර මධ්‍යස්ථාන 176ක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපි මේ ගමන් කරමින් ඉන්නේ නැවත වතාවක් අඳුරු කාල පරිච්ඡේදයකදද ඊළඟට උත්සව සමය වෙද්දී අපිට කොහොමත් රට වහන්න සිද්ධ වෙයිද කියන අනතුරු ඇඟවීම තමයි කරන්නේ. ඒ අතරේ මේ වසංගත අවදානම ලෝකයේ පුරාම ඒ ආකාරයෙන් ඉස්මතු වෙමින් පවතින බව ජාත්‍යන්තර ප්‍රවෘත්ති දිහා බැලුවම පේන්න තිනවා. යුරෝපීය කොවිඩ් රැල්ල ගැන අද පුවත්පත වාර්තා කරනවා. යුරෝපය තුළින් යලිත් COVID-19 වසංගත ව්‍යාප්තියේ දරුණු අවදානමක් ඇතිව තිබෙනවා. රටවල් රැසකම නව COVID-19 ආසාදිතයන් හමුවීම ඉහළට ගිහිල්ලා තියෙනවා. පහුගිය වසන්ත ඍතුව කාලේ බොහෝ රටවල් නිදහස් සංචරණ සීමා ක්‍රමයක් ක්‍රියාත්මක කළා. සංගීත සංදර්ශන ඒ වගේ දේවල් වලට රැස් වෙන්න ඉඩ කඩ දුන්නා. හැබැයි නමුත් ඒකේ ප්‍රතිඵල ලැබෙන්න පටන් අරගෙන තිනවා. පහුගිය බ්‍රහස්පතින්දා ජර්මනියේ එක දවසක ආසාදිතයන් 50196ක් වාර්තා වුණා. ඒ ජර්මනියේ වැඩිපුරම ආසාදිතයන් දෛනිකව වාර්තා වෙච්ච දවස. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් සඳහා ලොක්ඩවුන් සීමා පැමිණෙන බව සඳහන් කරනවා. ඕස්ට්‍රේලියාව යුරෝපා රටක් නොවුන උනත් ඔස්ට්‍රේලියාවටත් මේ තත්ත්වය බලපාලා තියෙනවා. ඒ අනුව ඇතම් රටවල් අලුතින් ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක කරන්නත් සැලසෙයි කියලා වාර්තා කරද්දී ඉන්දියාවෙත් ලොක්ඩවුන් එකක් යනවා. හැබැයි කොවිඩ් නිසා නෙවෙයි වායු දූෂණය නිසා දිල්ලිය ලොක්ඩවුන් කිරීමට සැලසෙයි. 50ට තියෙන්න ඕන තත්ත්වදර්ශක 471ට වැඩි වෙලා පහුගිය කාලේ දීපවාලී කාලේ ලවක් දෙවක් නැතුව මල් වෙඩි අහස් කුරුවෙන් පත්තු කළාලු. ඊළඟට වායු දූෂණය ඉහළම නගර අතර ඉන්දියාව තියෙනවා. ඉන්දියාවේ නගර තියෙනවා. නවදිල්ලි වගේ නගර තියෙනවා. ඒ නිසා මේ තත්ත්වයට එක්ක ලොක්ඩවුන් කරන්න සිද්ධ වෙනලු නවදිල්ලිය හේතුව තමයි වායු දූෂණය. කියන්නේ එක්කිනෙකා නොපෙනෙන මට්ටමට හරියට නිකන් අපිට මිහිදුමාව වගේ මේ දූවිලි වලාවන් නවදිල්ලි අහස ආක්‍රමණය කරලා තියෙනවා. ඒ නිසා ලොක්ඩවුන් කරන්න වෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුණත් ලොක්ඩවුන් කරන්නේ ලෝකේ බොහෝ රටවල් නැවත වතාවක් කොවිඩ් අවදානම තියෙන නිසා අපි යන්තම් තුන්වෙනි රැල්ල ඩෙල්ටා රැල්ල පාලනය කළා විතරයි උද්ඝෝෂණ සෞඛ්‍යයට ප්‍රශ්නයක් ඇති විය හැකියි කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියනවා. උද්ඝෝෂණ කළොත් ඒක සෞඛ්‍යයට ප්‍රශ්නයක් වෙයි. මේක දේශපාලනය මේ වෙලාවේදී ගාව ගන්න එපා. දේශපාලනය කරන්නේ කවුද කියන එක අපිට අදාළ නැහැ. හැබැයි මේ උද්ඝෝෂණ කළොත් ඒක සෞඛ්‍යයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ විතරක් නෙවෙයි කොවිඩ් රෝගීන් ඉහළ යාම ඉතා නරක ප්‍රවණතාවක් කියලා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මියත් කරන ප්‍රකාශයක්. නිදර්ශනී වික්‍රමසිංහ අද පුවත්පතට වාර්තා කරනවා කොවිඩ් රෝගීන් ඉහළ යාම ඉතාම නරක ප්‍රවණතාවක් කියලා. ඔය වගේ උගුරට පැටලෙනවා නම් කැස්ස එනවා නම් මේ දවස්වල ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් කියන්නේ මුහුණු ආවරණයක් නොපළඳින හැම මොහොතකම අපි අවදානමක් එක්ක ඉන්න කියලා. නිසා පුළුවන් හැම වෙලාවෙම මුහුණු ආවරණයක් පළඳින්න කියනවා. උගුර ටිකක් පැටලෙනවා වගේ නම් කැස්ස ගතියක් එම තියෙනවා නම් සැලකිලිමත් වෙන්න වෙනවා. අනිත් එක හැම කෙනාම සැක කරන්න කියලාත් කියනවා. එනවා මාමත් මේ මොහොතේදී සැකකාරයෙක් වෙයි. මොකද උගුර පොඩ්ඩක් පැටලිච්ච නිසා සමහරට උදේ පාන්දර නැගිටිච්ච නිසා වෙන්නත් පුළුවන්. කොහොමුණත් අර දුම් අල්ලන එක ඊළඟට ප්‍රතිශක්ති වර්ධක පානයන් පානය කරන එක වැදගත්. ඒ වගේම අනිත් අය ප්‍රවේශම් කරගන්න එක
ඉතාමත්ම වැදගත්. මේ අතරේ හෙට සජබ විරෝධතාව නවත්වන්න කාටවත් බෑ කියලා මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීවරයා කියනවා. නිර්මාණී ගුණරත්න කවුරු කටමැත දෙලෙව්වත් අධිකරණ නියෝග අනුව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහත්මයා සඳහන් කර සිටිනවා. මේ වෙලාවේ උද්ඝෝෂණ කරන්න යන්නේක බීරකමක් නෙවෙයි කියලා තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයත් සඳහන් කර සිටියේ. මේක ඊට කලිනුත් අපි අත්දැක්කා ඩෙල්ටා වෛරසය ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන අවස්ථාවේදී රට ඇතුලේ උද්ඝෝෂණ 847ක් කරලා තිබුණා කියලා පස්සේ වාර්තා වුණා. ඒක ප්‍රතිඵල අපි දැක්කා කොහොමද ඩෙල්ටා ප්‍රභේදය පැතිරුණේ කියලා. දවසකට රෝගීන් ආසාදිතයන් 5000 ඉක්මවා වාර්තා වෙන්න පටන් ගත්තා. අර තැනතන උද්ඝෝෂණ කිරීමේ ප්‍රතිඵල මත ඒ අනුව 16 වෙනිදා හෙට පැවැත්වෙන උද්ඝෝෂණ අපි කවුරු කිව්ව වුණත් නතර කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා සමගි ජන බලවේගය. අධිකරණ නියෝග අනුව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා පොලිසිය විෂය බහර අමාත්‍යවරයා සඳහන් කරනවා. ඊළඟට මේ වැස්සේ ප්‍රතිඵල අයහපත් ප්‍රතිඵල මොනවද කියලා දැන් අපිට කනින් කොනින් වාර්තා වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජාතික පුවත්පත්වලත් මේ කාරණා වාර්තා වෙනවා. මොනවද මේ පුවත්? මහා වැසි නිසා කල්පිටියේ වගාබිම් අක්කර 6000ක් විනාශ වෙලා. ගොවීහු දැඩි පීඩාවට පත් වෙලා. පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහයි වාර්තා කරන්නේ අද පුවත්පතට යනුව ගෝවා බීට්රූට් රාබු බටාන බණ්ඩක්ක පිපිඤ්ඤා මෑ කරිවිල වැටකොළු මේ වගේ එළවලු ඒ වගේම ලූණු වගාබිම් සේරම වගේම ගස්ලබු දෙලුම් කිලෝපීර වගාවන් රැසක් ජලයෙන් අඩි කිහිපයක් යට වෙලා වගාවන් සම්පූර්ණයෙන්ම අත්හැර දාන්න සිද්ධ වෙලා තියෙනවා. අක්කර ගණන් දාස් ගණන් වියදම් කළා. රුපියල් 1200ට තිබුණු පෝරමිටිය 10000ට මිල ගිහිල්ලා තියෙනවා. එහෙම අරගෙන තමයි වගා කරලා තියෙන්නේ. දැන් ඒ ඔක්කොම වතුර ගිහිල්ලා මහ වැසි නිසා කල්පිටිය වගාබිම් අක්කර 6000ක් විනාශ වෙලා ගොවිහු දැඩි පීඩාවට පත් වෙනවා. මොකක් හරි සහනයක් දෙන්න කියලා තමයි රජයෙන් මේ ගොවින් ඉල්ලා සිටින්නේ. ඒ අතරේ නැනෝ පොහොර පිළිබඳව කතාබහත් උද්ගත වෙලා තියෙනවා. කාංචනා සිරිවර්ධන සාකච්ඡාවක් කරනවා අද මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය සමග ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාංශයේ මහාචාර්යතුමිය නැනෝ නයිට්‍රජන් පොහොර පිළිබඳව කතා කරද්දී ඒ නව නිපැයුම කළේ එතුමිය නැනෝ පොහොර භාවිතයෙන් නාස්තියත් පරිසර හානියත් අඩුවීම ගොවියට වාසියක්. නැනෝ ඕනම භෝගයකට යොදා ගන්න පුළුවන්. නැනෝ යූරියා පොහොර වී වලටයි තේ වලටයි යොදා ගනිමින් කරපු පරීක්ෂණයේදී අපි යොදන ප්‍රමාණය 25කින් 50කින් අඩු කළා අස්වැන්න 10%ත් 15ත් අතර ප්‍රමාණයකින් වැඩි කරගත්තා. මෙහිදී පොහොර ටික නිසි ලෙස අදාළ භෝගයට ලැබෙනවා. පොහොර නාස්තිය හැකිතාක් අවම වෙනවා. කොහොමුණත් මෙහි සම්පූර්ණ ප්‍රතිඵලය පරිසර බලපෑම් කියන කාරණාවටත් අදාළයි. මොකද අනිත් පැත්තෙන් ගත්තම ඕනම භෝගයකට යොදාගත හැකි කලින් තිබුණු නයිට්‍රජන් ප්‍රමාණය අඩුවෙන් යොදන එකයි අපි කරන්නේ. නැනෝ කියන්නේ මැජික් බුලට් එකක් නෙවෙයි. මේක දැම්මම නයිට්‍රජන් එතන වැවෙන්නේ නැහැ. ඒ දාන ටිකම තමයි තියෙන්නේ. ඒ වගේම අපි දැනට යූරියා පාවිච්චි කරන මේ යූරියා වශයෙන් පාවිච්චි කරන සියල්ල කෘත්‍රිමයි. යූරියා කියන්නේ කෘත්‍රිම පොහොරක්. ඒ කියන්නේ දැනට ලෝකයේ කෘෂිකර්මාන්තයේම පවතින කෘත්‍රිම පොහොර මත. ඉතින් නැනෝ කෘත්‍රිම පොහොරක් දැම්මා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මෙතනදී විය යුත්තේ යොදන නැනෝ පාටිකල්ස් කොටස් අංශු ඒ කියන්නේ ඒකෙන් හානියක් නොවීම. පොහොරක් යෙදීමේදී ශරීරගත වෙන්න හොඳ නැහැ. ඒ වගේම පසේ බැක්ටීරියා විනාශ වෙන්න හොඳත් නැහැ. පොහොර දාද්දි ශරීරයගත වෙන්න හොඳත් නැහැ. ඒ කියන්නේ මේ රසායනික පොහොරවල විසක් තියෙනවා කියන එක පැහැදිලි. පොහොර දාද්දි ශරීරගත වෙන්න හොඳත් නැහැ. ඒ වගේම පරිසරයට හානි වෙන්න හොඳත් නැහැ කියලා මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය සඳහන් කරනවා. ඒ ප්‍රකාශයත් එක්කම අද අරුණ පුවත්පත කියනවා පලිබෝධ සහ ක්‍රිමිනාශක අවශ්‍යතාවෙන් 15%ක් ගෙන්වන්නේයි සාලේ කුමාර ගුණසේකර වාර්තා කරන විදිහට යම් විදියකින් මේ විදියට ඉදිරි කන්නවල වගාව සඳහා කෘමි හානි පලිබෝධ හානි සිද්ධ වුණොත් ඒකට පිළිතුරක් විදිහට තමයි 15%ක් අත්‍යවශ්‍ය මේවා ගෙන්වන්න සූදානම් කියලා වාර්තා කර සිටින්නේ. කොහොමුණත් රට ඇතුලේ බොහෝ විට උද්ඝෝෂණ තමයි වාර්තා වෙන උද්ඝෝෂණ තමයි උණු කැවුම් වගේ යන ප්‍රවෘත්ති. ඒ වුණාට බොහෝ දෙනෙක් ඒ අතරේ ගොවිතැන ආරම්භ කරලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්තා නම් පෙන්වන්නේ 95ක් විතර මහ කන්නේ වී වගාව සඳහා බිම් සකස් කරලා ගොවිතැන ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම කාබනික පොහොර සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වලට හොඳ ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. වෙනදා කුකුල් පොහොර මිටියක් රුපියල් 50ක් වගේ මුදලකට තමයි ඒකත් නිකන් බලෙන් වගේ තමයි කුකුල් පොහොර නිෂ්පාදනය කරන අය නැත්නම්
සත්තු ගොවිපළවල් කරන අය විකුණුවේ. දැන් මේ වෙනකොට කුකුළු පොහොර මිටියක් රුපියල් 350ක් වගේ ගානකට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ පිටරට යන්න තිබිච්ච ඩොලර් විදියට යන්න තිබිච්ච මුදල් දැන් රට ඇතුළේ අපේ ගොවීන්ට නිෂ්පාදකයන්ට ලැබෙනවා කියන එක. වැඩි අස්වැන්නක් සහ වෛරස් රෝගවලට එරෙහි නව උඳු ප්‍රභේද දෙකක් මහවිලි පල්ලමින් හොයාගත්ත කියලත් අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. වැඩි අස්වැන්නක් සහ වෛරස් රෝගවලට එරෙහි නව උඳු ප්‍රභේද ඒ විදිහට හඳුනාගෙන තිබෙනවා. ඊළඟට එප්පාවල පොස්ෆේට් නිදිය අවුරුදු 100කට අවශ්‍ය පොස්ෆේට් තියෙනවා කියලා පරිසර අමාත්‍යාංශය කරපු සමීක්ෂණයකින් තහවුරු වෙලා තියෙනවා. පොස්ෆේට් අපේ පොස්ෆේට් නිදිය අවුරුදු 100කට අවශ්‍ය පොස්ෆේට් තියෙනවා. මේ අනුව බිලියන 9ක් විතර අවුරුද්දකට ඉතිරි කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ පොස්ෆේට් වල දැරලෝහ ඊටාම අල්ප ප්‍රමාණයයි තියෙන සුළු ප්‍රමාණයයි තියෙන කියලත් වාර්තා කර සිටිනවා. ඒ අතරේ දැන් මේ පොහොර කතාව කිව්වම ඊළඟට අපිට මේ ලැබෙනවා දෙසතිය සංගරාව. දෙසතිය සංගරාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන දෙසතිය සංගරාව ලැබෙනවා. දෙසතිය පුවත් සංගරාව. දෙසතිය පුවත් සංගරාවේ මේ වතාවේ කවරේ කතාව ලෝකයට අතවනන නිහඬ ඝාතකයා. ලෝකයට අතවනන නිහඬ ඝාතකයා. කවුද මේ නිහඬ ඝාතකයා? 2020 අවුරුද්දේ ලෝක බලශක්ති අවශ්‍යතාවෙන් 35ක් සපුරගෙන තියෙන ගල් අඟුරු වලින්. අනෙක් පැත්තෙන් ස්වාභාවික වායු වලින් 25යි. ජලයෙන් 16යි. න්‍යෂ්ටික වලින් 10යි. ඊළඟට රසායනික පොහොර භාවිතය. රසායනික පොහොර භාවිතය නිසා පරිසරයට කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රජන් ඔක්සයිඩ්, ක්ලෝරෝෆ්ලෝරෝකාබන්, හයිඩ්‍රොෆ්ලුවරෝකාබන් මේ වගේ පරිසරයට අහිතකර වායුගෝලයට අහිතකර රසායන ද්‍රව්‍ය වායුන් මුදාහැරීමක් සිද්ධ වෙනවා. මේකේ ප්‍රතිඵලය මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අපිට අනාගතයේදී කන්න බොන්න පවා නැති වෙයි. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ දත්ත අනුව ආසියාවේ ඉහළම උෂ්ණත්වය 2020 අවුරුද්දේ වාර්තා වෙනවා. ආහාර හා ජල අනාරක්ෂිත බවට මේක ප්‍රධාන හේතුවක්. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් යුනෙස්කෝ ආරක්ෂිත වනාන්තර පවා හරිතාගාර වායු විමෝචනය කරන ස්ථාන බවට පත් වෙලා තියෙනවා. මේක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. ඒ කියන්නේ යුනෙස්කෝව ප්‍රකාශයට පත් කරපු ලෝක උරුම වනාන්තර වලින් පවා පරිසරයට අහිතකර වායු නිකුත් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ මානව ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල. ඒ නිසා තමයි මේ යන ගමන ගඟ ඉහළට යන්න ඕනේ කියලා රසායනික පොහොර භාවිතයෙන් තොරව පරිසර හිතකාමී ගොවිතැනට ලංකාව නැඹුරු වෙන්නේ. ඒක අමාරු වැඩක්. ඒකට උඩට යද්දි රැල්ලේ පහළට යන බොහෝ දෙනෙක් සමහරවිට රත්නශ්‍රී විජේසිංහ කවියගේ භාෂාවෙන් කියන රැල්ලේ පහළට යන්නේ නිකන් පොල් කොම්බ ඔය පාවෙන පොල්ලෙලි වගේ ඒවා තමයි රැල්ලේ පල්ලෙහාට පහළට ගලාගෙන යන්නේ. ඉහළට පීනගෙන යන්න ඕනේ. ඒක අමාරු වැඩක්. එහෙම අමාරු වැඩක් කරද්දී තර්ජන ගර්ජන එනවා. කපිල එම් ගමගේ කවියා පිළිබඳව අද ඇසතු ගස යට පහර කෑ ප්‍රේමය කියන ඔහුගේ නවතම කාව්‍ය ග්‍රන්ථය පිළිබඳවත් දෙසතිය සංගරාවේ ලිපියක් පළ වෙනවා. අලුත් අපේක්ෂා ගොඩනගන්නට දරන උත්සාහය වතුර යන වර්තමානයේ දෙස ඔහු මේ බලන්නේ මේ අයුරින්. අලුත් අපේක්ෂා ගොඩනගන්නට දරන උත්සාහය වතුර යන වර්තමානයේ දෙස ඔහු බලන්නේ මේ අයුරින්. එය එක අතකින් අප යලි යලි අත්විඳිනා දේශපාලන ඛේදය ප්‍රතිමූර්තිමත් කරනවා. කවිය කියන්නේ මෙහෙමයි. පටන්ගත් තැන කණු කපා හිස නගන විට අලුත් බිජුවට පොහොර දිය ලංකලේ ටික දෙනෙකි හිනැහුණු අයයි මහගොඩ. කපිලෙම් කමියා කියනවා වගේ අලුත් දෙයක් පටන් ගනිද්දි මෙහෙම තමයි. ටික දෙනයි පොහොර ලං කරන්නේ, දිය පොහොර ලං කරන්නේ, පොහොර දිය ලංකලේ ටික දෙනෙකි හිනැහුණු අයයි මහගොඩක්. අලුත් වැඩක් පටන් ගනිද්දි හොඳ වැඩක් වුණත් පටන් ගන්නකොට පොහොර වතුර දාන්න ඉන්නේ ඊටාම ස්වල්පයයි බොහෝ දෙනෙක් hina වෙනවා. නැද්ද කල්පනා කරලා බලන්නකෝ. ගිනි ගණන් ගිහිල්ලා තියෙන එළවලු නුවරඑළියේ තක්කාලි කිලෝ රුපියල් 600යි වාර්තා කරන්නේ අද මව්බිම් පුවත්පතේ. නොවුඩ් රීටා පත්මකුමාරි සෙසු එළවලු කිලෝ රුපියල් 400ක් විතර වෙලා තියෙනවා. නුවරඑළියේත් 600 නම් තක්කාලි කිලෝව කීයටද අපි මෙහෙ ගන්නෙ? මොකද නුවරඑළිය ඉඳලා ඊට පස්සේ දඹුල්ලු ගිහිල්ලා ඊට පස්සේ කොළඹ ඇවිල්ලා මැනින් වෙළඳ පොලේ ඉඳලා ආයි අපේ කුස්සියට එනකොට කීය වෙයිද? එළවලු ගැන කිව්වයින් පස්සේ ඊට පස්සේ මුරුත්තෙට්ටු ආනන්ද හාමුදුරුවොත් එළවලු කතාවක් කියනවා. ඒ පතෝල මේ අයවැය පතෝල අයවැයක් මුළු ලංකාවම මට බාර දෙනවා කිව්වත් මගේ කට වහන්න බෑ. තරිඳුන නායකකාරයා වාර්තා කරන්නේ මේක පතෝල අයවැයක්, මේක නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ මුළු ලංකාවම මට බාර දෙනවා කිව්වත් මගේ කට වහන්න බෑ. වැරදි දේ වැරදි කියනවා. ඊට පස්සේ උන්වහන්සේගේ ප්‍රකාශයෙන් පස්සේ
අයවැය විවාදය පැවැත්වෙනවා. අයවැය විවාදය කොහොමද පාර්ලිමේන්තුවේදී පැවැත්වුනේ? ඒකෙදි කතා වෙච්ච අදහස් අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. ලංකාදීප පාර්ලිමේන්තු වාර්තාකරුවන් වන්නේ අංජුල මහක වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ වාර්තා කරනවා. හැම අයවැයකින් පස්සේම වගේ අවලාද පමණක් නම් නගන්නේ ජාතියක් වැටලා තියෙන තැනින් අර්බුද වලින් කවදාවත් ගොඩ එන්න බෑ. ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා කියනවා. ඒ අනුව ਉਹ සඳහන් කරනවා බැසිල් රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරපු අයවැය ඊටාම අභියෝගාත්මක අයවැයක්. හර්ෂද සිල්ව මහත්මයා දේශපාලන කතාවක් කළා මිසක් අයවැය ගැන විද්‍යාත්මක කතාවක් නෙවෙයි කළේ. ආචාර්ය හර්ෂද සිල්වා කෙනෙක් හිටියා. දැන් නිකන් සිල්වා කෙනෙක් බවට පත් වෙලා මේ කරපු කතාව දේශපාලනික කතාවක් මිසක් ඒකේ කිසිම ආර්ථික විද්‍යාත්මක පදනමක් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ කතාවට බාධා වෙනවා. සුජිත් හේවාජූලික වාර්තා කරනවා අතුරු සිරස්සලකින් රට කනකොට තමුන්නාන්සේ හිටියේ කොහෙද කියන අතුරු සිරස්සලෙන්. මොකද මේ අවස්ථාවේදී ආචාර්ය හර්ෂද සිල්වා බන්දුරට එමක් කීවේය. බන්දුරට යකා නැගියේ. මේගොල්ලෝ රට කාපු අය. රට කනකොට තමුන්නාන්සේ කොහෙද හිටියේ? දැන් ඉතින් මෙතන දේශපාලන කතා පවත්වන්න පුළුවන් යයි බන්දුල පැවසුවේ යටගිරියනි. ඒ දවස්වල ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා කොහෙද හිටියේ කියන එක තමයි ප්‍රශ්න කරන්නේ. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා විවාදයට එක්වමින් සඳහන් කර සිටියේ බැසිල් රාජපක්ෂ අයවැය ඉදිරිපත් කරමින් පෞල් පසුබිමක් ගැන කතා කළා. වරප්‍රසාදලත් පෙළපතක් ගැන කතා කළා. අපි නම් එහෙම නැහැ. අපි නියෝජනය කරන සාමාන්‍ය මැදපන්තිය මේ අයවැය වාර්තාව නිකන් දත්ත විද්‍යාවක් විතරයි, හිස්ලිවිල්ලක් විතරයි. මහ බැංකුව වාර්තාවේ දැක්වෙන අයවැය පරතරයට වඩා සත්‍ය අයවැය පරතරය රුපියල් බිලියන 840කින් වැඩි කියලා ඔහු චෝදනා කළා. මෙලෝ රහක් නැහැ මේ අයවැය කියලායි ඔහු කියන්නේ. මෙවැනි සාර්ථක සමබර අයවැයක් කියන්න හැකි වෙයි අපවත් හිතුවේ නැහැ කියලා ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා කියනවා. මේ ආණ්ඩුව දුවන්නේ එදා වේලටුව සුදීට කබීර් හෂිම් මන්ත්‍රීතුමා කියනවා. රාජ්‍ය ව්‍යාපාර 32ක් රටට අලාභ ගෙන දෙනවා. මහාචාර්ය චරිත හේරත් මහත්මයා පාර්ලිමේන්තු විවාදයට එක්වමින් කිව්වා. රටේ පහළ පන්තියේ ජනතාව ඉතා අසීරු අඩියකට දමලා කියලා තමයි මුජිබුර් රහමාන් මන්ත්‍රීවරයා කියන්නේ. නිෂ්පාදන ආර්ථිකයට යොමු වීම මේ අයන් ශක්තිමත් කරලා තියෙනවා. ඒක තමයි ඊළඟට වෙන්න ඕනි කියලා ඉසුරු දුරංගඩ මන්ත්‍රීවරයා කියනවා. රට සංවර්ධනයේ සුබ සාධනයේ නැති වචන හරඹයක් ඉදිරිපත් කළා කියලා විජිත හේරත් මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශයත් වාර්තා කරනවා. අද ලංකාදීප පුවත්පත ඒ වාර්තාවෙන් පස්සේ දිවයින පුවත්පත වාර්තා කරනවා කාරණා කීපයක්. ඒ තමයි මේ පාර අයවැයෙන් ගත්ත එක වැදගත් තීන්දුවක් විදිහට ජනමාධ්‍ය මත ඩලස් සලහ පෙරමාත්මයත් සඳහන් කළේ දේශපාලනඥයන්ගේ පටි තද කරගන්න කියන සංඥාව නිකුත් වෙලා තියෙනවා. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා නම් කියන්නේ മന്ത്രി විශ්‍රාමයට යෝජනාව කාලෝචිතයි. අගමැතිතුමා කියව ප්‍රකාශය නෝමන් පලිවඩ වාර්තා කරනවා දිවෙන පුවත්පතට. අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපති විශ්‍රාම වැටුප ඒ අනුව ලැබෙන්නේ නැහැ. මොකද අවුරුදු 10ක් සම්පූර්ණ වෙන්න ඕන නිසා. ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පෙන්ෂන් එකත් නැහැ. ජනාධිපති පෙන්ෂන් එක. චමින්ද සිල්වා වාර්තා කරනවා මගේ විශ්‍රාම වැටුප කපා අයවැය පියවන්න පුළුවන්ද? මේවා විහිළු කතා කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වා කියලා. මගේ වැටුප කපා අයවැය පියවන්න විශ්‍රාම වැටුප කපලා විතරක් බෑ. ඒක ඇත්ත. හැබැයි මේවා විහිළු කතා කියලා එතුමා කියනවා. එතුමා කරපු විහිළු කතා හින්දා තමයි තාම ඇඬෙන්නේ. ආර්ථික වර්ධන වේගය ආසියාවේ වැඩිපුරම තිබිච්ච රටවල් අතර තිබිච්ච ලංකාව 2015 2019 2.3ට බැස්සේ එතුමා කරපු විහිළු හින්දා තමයි තාම ඇඬෙන්නේ. ඒකයි කොහොමුණත් අයවැය සම්මුත්තර වුණාට පස්සේ ජනපති මන්ත්‍රී විශ්‍රාම වැටුප් රාජ්‍ය සේවක විශ්‍රාම වයස ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහත්මිය කියනවා. ජනාධිපති මන්ත්‍රී විශ්‍රාම වැටුප් සහ රාජ්‍ය සේවක විශ්‍රාම වයස යෝජනාව ක්‍රියාත්මක කළ හැකි අයවැය සම්මුත්තර වුණාට පස්සේ කියලා ඔහු සඳහන් කර සිටිනවා. ඊළඟට ඒ අතරේ වෘත්තීය සංගම් කියා සිටිනවා දින 14ක් ඇතුළත රජයේ සේවකයන්ගේ පඩිය රුපියල් 18000කින් වැඩි කරන්නේ නැතොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඊළඟට ඊයේ පැවැත්ුණා දෙවන පරාක්‍රම රජ සමයෙන් පස්සේ කටින පින්කමකට රාජ්‍ය අනුග්‍රහය ලැබිච්ච කුරුණෑගල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහාවරස්ථානයේ කටින පූජෝත්සවයේ ජාතික කටින පූජෝත්සවයේ කපු වගා කළ නූල් කටිමින් එම නූලෙන් වියන ලද කපුරදි භාවිත කරමින් කටින චීවරය පඬුපොවා සංඝික කලා චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් වාර්තා කරනවා අද මව්බිම පුවත්පත. ඊළඟට ශ්‍රීල්ගාමිණී පියතුමා අද CID හමුවට කියලාත් වාර්තා කරනවා දිවයින පුවත්පත. ශ්‍රීල්ගාමිණී ප්‍රනාන්දු පියතුමා CID හමුවට අද එනවා කියලා වාර්තා කරද්දී දිවයින පුවත්පත විදියට වාර්තා කරනවා. ඊළඟට අරුණ පුවත්පතේ තවත් පොතක් තියෙනවා. එකක් තමයි
සාමාන්‍ය පෙළ උසස් පෙළ ශිෂ්‍යත්ව විෂය නිර්දේශය කියන්නේ විභාගවලට විෂය කොටස් අඩු කරලා දෙනවා කියලා කතාවක් එනවා. ඒක බොරු කියලා තමයි අධ්‍යාපන අමාත්‍යාංශ ශිලේකම්තුමා කියන්නේ. සා පෙළ ඌ පෙළ ශිෂ්‍යත්ව කිසිදු විභාගයක මෙවර විෂය කරුණු අඩු වෙන්නේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශ ශිලේකම් කියයි කියලා නිලන්ත මදුරාවල වාර්තා කරන්නේ. ඒ අනුව මේ දවස්වල කතාවක් පැතිරෙනවා වසංගත තත්ත්වය නිසා මෙවර විභාගවලදී විෂය එකක අඩු කිරීමට නියමිත බවට රජයේ පාසල්වල ඇතැම් ගුරුවරු වගේම පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුත් මේ විදිහට දරුවන්ට කියලා තිනවා සමහර සංකීර්ණ විෂය කොටස් ඒකක අඩු කරන්න නියමිතයි කියලා. තවත් ගුරුවරු කියලා තියෙන්නේ පහසු විෂය එකක ඉවත් කිරීමට නියමිත බව. මේක නිසා දරුවෝ දැඩි කුතුහලයකින් ඉන්නේ නැහැ. මෙහෙම වෙන්නේ නැහැ. විභාගවලට පෙනී සිටීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දීලා තියෙන නිසා විෂය ඒකක අඩු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව තමයි අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා සඳහන් කර සිටින්නේ. ඊළඟට අරුණ පුවත්පතේ මුල් පිටුවේ තවත් පුවතක් වාර්තා වෙනවා පාතාලේ ලඩියා බැංගලෝරේදී අල්ලයි කියලා. අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන මේ සිද්ධිය නයනතරංග ගමගේ පාතාලේකු අංගොඩලොක්කාගේ සමීපතමෙක් විදිහට සැලකෙන චානුක තනනායක එහෙම නැත්නම් ලඩියා බැංගලෝරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා ඉන්දියාවේ ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත සඳහන් කරනවා. කඩුවෙල සමයන් නැමැති පාතාල නායකයා සමග ආරක්ෂාවක් ඇති කරගන්න ලඩියා කළුතර එතන මඩලදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් කළ කර කඩුවෙල සමයන් ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියටත් සම්බන්ධයි කියලා වාර්තා කර සිටිනවා අද අරුණ පුවත්පතේ. අතරේ ඝාතන ගැන කීවාම 32 වන ඉල්මහ සමුරුව පැවැත්වුණා කියලා අද වාර්තා කරනවා අජිත් අලහකොන්. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා රට නව පරිවර්තනයකට යොමු කිරීමට සිළුදාන්ට ඇරයුම් කරනවා කියලා කරපු ප්‍රකාශය අනුකුමාර දිසානායක මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශය වාර්තා කරනවා අද අරුණ පුවත්පත. ජනතාව වෙනුවෙන් කැපවීම කරන කියා දුන්නේ ජවිපේ විජේවීර සහෝදරය කියලායි ඔහු සඳහන් කරන්නේ. සන්නද්ධ ක්‍රියාකාරකම් අරගලයේ ප්‍රධාන මෙවලමක් නෙවෙයි කියලා ඔවුන් කියනවා. ඒ කියන්නේ 89 88 කාලේ වෙච්ච අපෙන් වැරදි සිද්ධ වුණා කියලා දැන් ඔවුන් පිළිගන්නවා. එතකොට අනාගතයේදී කියද 2010 අපේ අතින් වැරදි සිද්ධ වුණා, 2015 අපේ අතින් වැරදි සිද්ධ වුණා, 2020 දී අපේ අතින් වැරදි සිද්ධ වුණා කියලා පාපෝච්චාරණය කරන්න වෙයිද? මොකද මේ රසායනික පොහොරවලට එරෙහිව කරන උද්ඝෝෂණවලදී ඔවුන් ඊට පිටිපස්සෙන් ඉන්න එක පිළිබඳව නැවත වතාවක් අනාගතයේදී සමාව ගන්න සිද්ධ වෙයිද? ඉල්මහ සමරුව සමරනවා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නත් ඒ ගාල්ලේ බද්දගම් ප්‍රදේශයේදී රට අර්බුදයෙන් ගොඩනගන්න සැලසුමක් නොමැත අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් දීලා නැහැ කියලා ඔහු ඉල්මහ සමරුව වෙනුවෙන් පවත්වපු උත්සවයේදී කරන කතාව වාර්තා කරනවා අද අරුණ පුවත්පත. ඒ අතර රෝහිත මුණසිංහ අද ඉල්මහ සමුරුව වෙනුවෙන් වෙනම ලිපියක් පළ කරන විශේෂ ලිපියක්. ඒ තමයි විජේවීර ගමනායක අද ජීවත්ව සිටියා නම් කියලා. එහිදී ලියුම්කරු කියනවා 1943 ජූලි 14 වෙනිදා උපන් විජේවීර සහෝදරයා අද ජීවත්ව හිටියා නම් අවුරුදු 78යි වයස. ගමනායක සහෝදරයා හිටියා නම් 73යි වයස. ඔවුන් දෙදෙනා ජීවත්ව සිටියේ නම් යම් හේකින් මේ රටේ ජනතාව ජවිපෙට ආණ්ඩු බලයක් ලබා දුන්නේ නම් ජනාධිපති විජේවීර සහ අගමැති ගමනායක සිටින්නේ වර්තමාන ජනාධිපති සහ අගමැති සිටින තරුණ ජවයේ පිරිහුණු වයසේමය. ඒත් අසහාය විප්ලවවාදී කියුබාවේ ෆිදෙල් තනතුරෙන් විශ්‍රාම ගන්නේ අවුරුදු 40කට පසුව කකුල පැටලී බිම දැවැටීමෙන් පසු ගිලන් තත්ත්වයේ බව අප අමතක කළ යුතු නැත. ඒ අනුව අද විජේවීර සහ ගමනායක සහෝදරවරුන් හිටියනම් මොකද සිද්ධ වෙන්නේ? නැවත වතාවක් හිතලා බලන්න වෙනවා. එහෙම හිටියනම් අද ජනතා විමුක්ති පෙරමුණ යන මාවතේද ඔවුන් යන්නේ. ඊළඟට 1989 මේ සිද්ධිය වෙච්ච අවස්ථාවේදී ඒ කියන්නේ විජේවීර අල්ලා ගැනීම පිළිබඳ සිද්ධිය පිළිබඳව රෝහිත මුණසිංහ වාර්තා කරනවා. ඒ අල්ලා ගැනීමට අදාළ පාවාදීම කළේදයි කවුදයි හරියටම දන්නේ විජේවීර ග්‍රහණයටගත් හමුදා නිලධාරී ජානක පෙරේරාත් ඔහුගෙන් ප්‍රශ්න කළ ලකියල්ගමත් ඔහුට වෙඩිතපු රොනී ගුණසිංහ ආදීනුත් ජානක පෙරේරා සමග උල්පනයට ගිය ගාමිණී හෙට්ටිආරච්චි සහ විජේවීර ප්‍රශ්න කළ සරත් මුණසිංහ වැනි උසස් හමුදා නිලධාරීන් එම රහස තවමත් හෙළිදරව් වී නැත. එතකොට ඒ පුද්ගලයන් එක්ක වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ එක වේදිකාවේ ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නය අහන්නේ. යාපනයේ රැළියකදී ප්‍රහාරයක් එල්ලුව මොහොතේ විජේවීර සහ ගමනායක දෙන්න ඉන්න ඡායාරූපයක් තමයි ඒ අද ලියුම්කරුගේ ලිපියේ සඳහන් වෙන්නේ. ඒ ඡායාරූපය විශේෂයි. විජේවීර ගමනායක අද ජීවත්ව සිටියා නම් කියන ලිපියේ සඳහන් ඒ ඡායාරූපය. ඊට පස්සේ අපි යනවා අද ලංකාදීප පුවත්පතට විශේෂ ලිපියක් පළ කරනවා. ඒ ලක්ෂ්මන් විජේසේකර ගායන ශිල්පියා ඊයේ අවසන් ගමන් ගියා. ඒ පිළිබඳව ඒඩී රංජිත් කුමාර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා තමයි මේ ලිපිය ලියන්නේ. වේදිකාවේ රංගපෑ අක්කාට පසුබිම් ගී ගැයූ මල්ලි ලක්ෂ්මන් විජේසේකර. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඒඩී රංජිත් කුමාර මහත්මයා අපි නොදත් බොහෝ තොරතුරු අප හමුවට ගෙනෙනවා. ඉන්ද්‍රුවේ කයිකාවල උපන් වෝල්ට විජේසේකර කුඩා කාලයේ ඉඳන්ම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. එතුමාගේ හිතේ තිබුණා කොහොම හරි ඉන්දියාවේ ශාන්ති නිකේතනයට යන්න.
ඒ තාගෝර්තුමා ලංකාවට ආවන් පස්සේ තමයි එහෙම හීනයක් ආවේ. කොහොම හරි ඉන්දියාවට ගිහිල්ලා මේ විදිහට චිත්‍ර හදාරනවා. ඊළඟට තාගෝර්තුමාට තිබිච්ච ඇල්ම කොතරම්ද කිව්වොත් මේ තාත්තා කියනවා අපිට පුතෙක් ලැබුණොත් තාගෝර්තුමා මතක් වෙන රවීන්ද්‍ර කියලා නම තියන්නවා කියලා. හැබැයි මේ තාත්තට දාව ලැබෙන පළවෙනි දරුවා දුවෙක්. දෙවෙනි දරුවා තමයි පුතා. ඒ නිසා පුතාට නම තියෙනවා රවීන්ද්‍රනාත් ලක්ෂ්මන්ද අල්විස් විජේසේකර කියලා. රවීන්ද්‍රනාත් ලක්ෂ්මන්ද අල්විස් විජේසේකර. ඒ අනුව ලක්ෂ්මන් විජේසේකර කියලා අපි බොහෝ දෙනෙක් කිව්ව වුණාට එතුමාට ඔහුට ආදරෙන් කතා කළාට ලක්ෂ්මන් අයියා කියලා රවීන්ද්‍රනාත් කියන නමක් ඒ නමේ උඩින්ම සඳහන් වෙච්ච බවක් ඉදී රංජිත් කුමාර මහත්මයා කියනකම් අපි දැනගෙන හිටියෙත් නෑ. ඒ වගේම මේ වගේ තොරතුරු ගණනාවක් මේ ලිපියේ සඳහන් වේදිකාවේ රඟපෑ අක්කාට පසුබිම ගී ගැයූ මල්ලි කියලා ඒ හඬ නිහඬ විය. ඊළඟට තවත් ජයග්‍රාහී හඬක් ඊයේ නැගුණා. ඒ ඕස්ට්‍රේලියාව පළමු වරට 2020 කිරුළක පහස වෙනගත්ත නිසා 2020 ලෝක කුසලාන් ක්‍රිකට් තරඟාවලිය නිමාවටපත් වෙන්නේ ඕස්ට්‍රේලියාව පළමු වරට නවසීලන්තයේ පරාජයටපත් කළා. 2020 කිරුළක පහස ලබා ගැනීමත් එක්ක තරඟාවලියේ වීරයා සම්මානය වෝනර්ට හිමි වුණා. ලකුණු 172ක නවසීලන්තය ලබා දීපු ඉලක්කය පන්දුවාර 18යි පන්දු 5කදී කඩලු 2ක් පමණක් දැවිලා ඕස්ට්‍රේලියාව ලබා ගන්නවා ලකුණු 173ක්. ඒ තමයි ක්‍රිකට් ජයග්‍රහණය. අපි ඊළඟට කාටූන් බලන්න සූදානම් වෙන්නේ. ගෑදිල ගන්න කාටූන් ටික අද 7 වෙනි පැය විශේෂයි. ඒ විශේෂ වන්නේ ලක්හඬ ආරම්භ කරපු දවස අද දවස. මිට අවුරුදු 25කට කලින් අද වගේ දවසක තමයි නිව්ටන් ගුණරත්න මහත්මයාගේ ප්‍රධානත්වයෙන් හිටපු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලක්හඬ නිර්මාතෘවරයාගේ ප්‍රධානත්වයෙන් ලක්හඬ ආරම්භ වෙන්නේ. ඒ නිසා අද 7 වෙනි පැය කැප කරන්නේ ඒ වෙනුවෙන්. අපි කාටුන් බලමු. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටූන් එක කියලා වැඩක් නැහැ. දිනමින පුවත්පතෙන් තෝරගන්නේ. ඔන්න මෙදා අයවැයෙන් අපේ විශ්‍රාම වැටුප ගන්න කාලය දික් කරලා ඉන්ධන දීමනාව අඩු කරලා ඒ ගැන සතුටු නැද්ද? සතුටුයි. ඒත් සමරන්න විදියක් නැහැ. අයවැයෙන් සිගරට් අරක්කු මිලත් ඉහළට ගිහිල්ලා. අයවැය කියපු දවසේම විශේෂ ගැසට් එකකින් සිගරට් අරක්කු මිල වැඩි කළා කියලාත් වාර්තා කරනවා. MD විතරත්ගේ පොකට කාටූන් එක මව්බිම පුවත්පතෙන් තෝරගන්නේ මරිසිපාල නිමල්ලාංශ කියනවා ආණ්ඩුවේ අමාරු කාලේ ඉවරයිලු. දැන් එහෙනම් අපේ අමාරු කාලේ වෙන්නේ නැති මේ එන්නේ. දැන් එහෙනම් මේ අපේ අමාරු කාලේ වෙන්නේ නැති එන්නේ. ඊළඟට අවන්ත ආටිකල අඳිනවා අද පුවත්පතට කාටූන් එකක්. ලොකු සැහැල්ලුවක් දැනෙනවා නේද? පෙට්‍රල් ලීටර 5ක් අඩුවෙන් ගැහුවා. පෙට්‍රල් ලීටර 5ක් අඩුවෙන් ගහලා മന്ത്രിවරයාගේ ඇමතිවරුන්ට පෙට්‍රල් දීමනාවෙන් ලීටර් 5ක් කපන්න කියලා තීන්දුවක් ගත්තා. එතකොට ජනතාවට එකෙන් ලොකු සහනයක් ලැබෙනවද ඇතිනේ. කින්ඩියට වගේ අවන්ත ආටිකල් කියන්නේ. හැබැයි ජනමාධ්‍ය මන්ත්‍රී ඩලස් ලහපිරු මහත්මයාගේ ප්‍රකාශය අපි ආයෙ මතක් කරනවා. මේ තමයි අයවැයකින් ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අඩු කරන්න ගත්ත පළවෙනි උත්සාහය. කවුරුත් එක දේවල් කිව්වා. හැබැයි එහෙම පියවරක් ගත්තේ නැහැ. මේ ආරම්භයක් විදිහට සාර්ථකයි. සමහර උදවිය ගණන් හදලා බලලා කියනවා ත්‍රිරෝදරත කර්මාන්තයට මෙච්චරයි දීලා තියෙන්නේ. ඒ අනුව ලක්ෂ 11ක් විතර ඉන්නව නම් බෙදලා බැලුවහම මෙච්චරයි කියලා. ඒ මහත්තුරුන්ට කියන්න තියෙන්නේ සංඛ්‍යාන විද්‍යාවේ ඔය මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නේ කියලා තවත් ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ත්‍රිරෝදරත රියදුරෙක් මාසයකට රුපියල් 1000 දෛනිකව 1500 බැගින් උපයනවා කියලා කියන්නේ හැම කෙනාම 1500 ගාන උපයනවා කියන එකත් නෙවෙයි. හැමදාම 1500 ගාන උපයනවා කියන එකත් නෙවෙයි. අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපි සංඛ්‍යාන විද්‍යාවේ සමහර සංරචක කියද්දී හැම විටම ඒකට ගැළපෙන එක තෝරගන්න වෙනවා. ඒ නැතුව සාමාන්‍ය අගය කියලා එහෙම වටිනාකමක් දෙන්න බෑ. මීට කාලයකට කලින් කිව්වා මාර්ග කිලෝමීටරයක් හදන්න මෙච්චරක් වියදම යනවා කියලා. ඒ කිව්වට එක තැනක ඒ වියදම අඩු වෙන්න පුළුවන්, තවත් තැනකදී වැඩි වෙන්න පුළුවන්. කඳු කපලා හදන්න ඕන තැන වියදම වැඩි. ඒ නිසා ඔය ගණන් හදලා රවට්ටන උදවියට කියන්න තියෙන්නේ තවත් අපි මෙහෙම රවට්ටලා හරියන්නේ නැහැ. මේ පොදු ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් අරගන්න වෙනවා. ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? ඒකටයි උත්තරේ විසඳුම දෙන්න වෙන්නේ. ඊළඟට පංචගොඩ ළමයා කියනවා කවි දෙක අද අරුණ පුවත්පතට තවත් කට්ටියක් වැඩ වර්ජනයකට සැලසෙන බවක් ප්‍රකාශ කර ඇත්තේය. පඩි වැඩි නූන බව හේතුව ලෙස දක්වා රාජ්‍ය නිලධාරී සම්මේලනයෙන්
පුළුවන් අය ඒ ලෙස තර්ජනයේ හොරකම් කර හැත්තත් නැත කිසිම අඩු. මේ අය කවුරුත් අත්වැල්ලල්ලා බිමටම ඇද දමන්නේ ශ්‍රී ලංකාවයි. අපි යන්නේ ඒකයි කිව්වේ. මේ කතාව මේ මොහොතේදී ආයේ පඩි වැඩි කරන්න කියලා පාරට බෝඩ් අල්ලගෙන එළියට ආවා කියලා බැරි නම් බෑම තමයි. හිස් නම් භාණ්ඩාගාරේ ඩොලර් ටික හොයාගන්න බැරි නම් කණජ තෙල් බොර තෙල් ටික හොයාගන්නත් ආයේ උද්ඝෝෂණ කරන්න පාරට එළියට බැස්සයින් පස්සේ ඒකෙනුත් වෙන්නේ දවසේ රටේ ආදායම ජාතික ආදායම අඩු වෙන එක. ඒ නිසා කට කහනවට උනත් රංචකොඩ ළමයා කියන්නේ පුළුවන් අය ඒ ලෙස තර්ජනයේ හොරකම් කර හැත්තත් කිසිම නැත අඩුවක්. මේ අය කවුරුත් අත්වලලා බිමටම ඇද දමන්නේ ශ්‍රී ලංකාවයි. නිදහසෙන් පස්සේ ඉඳපු ආණ්ඩුව වලට විතරක් නෙවෙයි ඔය විදියට බස් ගෙන තියපු කර්මාන්ත ශාලා ගෙන තියපු මිනිස්සු මරපු මිනිස්සු පාරට ගෙනලා රැළි ඇති කරපු සියලු දෙනාත් වග කියන්න වෙනවා. එහෙම නැත්නම් නිදහසින් පස්සේ ඇති වෙච්ච තත්ත්වෙට. ඒ තත්ත්වය අපි ආයි අද තේරුම් ගන්න වෙනවා. මොකද මීට කලින් අර ආසියාවේ නැගීගෙන ආර්ථිකයක් තිබිච්ච රට 2.3කට ආර්ථිකය වැටුනේ ලෝකේ මේ විදිය ගෝලීය වසංගතයක් තිබිලා නෙවෙයි රට ඇතුලේ මේ විදිය වසංගතයකට මුහුණ දෙමින් නෙවෙයි. ඒ නිසා මේ කාරණා ගැන හිතන්න වෙනවා. මොකද ඒවට මුක්කු ගහපු අය තමයි ආය අනිත් පැත්තෙන් මේ පාරට බහින්නේ. ඒ නිසා අර රංචකොඩ ළමයි කියන කතාව නැවත වතාවක් මතක් කරන්නේ මේ සියලු දෙනා තමයි වග කියන්න ඕනේ. ඒ නැතුව අපි නෑ අනිත් අය තමයි කියලා කරාරින්න පුළුවන් කමක් නෑ. දවසේ 14 විදුර අබේනායක ලියන්නේ අද මව්බිම පුවත්පතට ලොකුම බරකි රජයේ සේවය රටට ගෙන එයි බැසිල් පසු වදනක් අයවැයට පැන්ෂන් යන වයස දික් කොට 65ට ඇයි කර ගහන්නට යන්නේ බැරි බරට. ඒ ප්‍රශ්නේ විදුර අබේනායකයන් නගන්නේ. අපි නැවත සූදානම් හෙට මුණ ගැහෙන අපේක්ෂාවෙන් අදට නෙක් වෙන්න පරිස්සමෙන් ඉන්න. ඔබට ආයුබෝවන්.